ආයිබෝන් අදත් අපි හෙළ සංස්කෘතිය වැඩසටහනෙන් ඔබේ ආලින්දයට පැමිණියේ. වෙනදා වගේම හෙළ සංස්කෘතිය වැඩසටහනෙන් ඔබේ ජීවිතය ලෞකික ජීවිතය වගේම ලෝකෝත්තර ජීවිතයටත් සුවපත් කරන්න ඊටාම මනනම් මාතෘකා එකින් එක පෙළගස්සලා අදත් අපි හෙළ සංස්කෘතිය වැඩසටහනෙන් කතා කරන්න යන්නේ විශේෂ වූ බුද්ධ භාසිත සූත්‍රයක් පිළිබඳවයි කතා කරන්නට යන්නේ. ඉතින් මෙම සදහම් කාරණය සාකච්ඡා කරන්නට අපේ මැදිරියට ගෞරවයෙන් අපි ආරාධනා කරා හපුකල ශ්‍රී සුධර්මාරාමය ඒ වගේම කුඹල්වැල්ල ශ්‍රී විජයාරාමයේ යන උභය විහාරාධිපති ගාලු කඩවත් සතරේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද වීරපානේ හේමාරාමාභිධාන නායක ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරා උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ හරිදේ TV මැදිරියට හෙළ සංස්කෘතිය වැඩසටහනට වැඩම කරා. උන්වහන්සේගේ දෙපා නැමද මේ මොහොතේ අපි උන්වහන්සේ මේ වැඩසටහන සඳහා පිළිගන්වන්නට සූදානම්. ඉතින් දයාපර ප්‍රේක්ෂක ඔබ අද අපි කතා කරන මාතෘකාව පිළිබඳව ඊටාම නිත්‍යම බලා සිටින්නේ සිත නිවන කතාවක්. අපේ ජීවිතයේ ලෞකික ජීවිතයේ සුවපත් කරලා ඔබේ ලෝකෝත්තර ජීවිතයට කොතරම් සහනයක් ලබා දෙනවද කියන එකයි අපි අද කතා කරගෙන යන්නේ. අපේ නායක හඳුරන්නේ අවසරයි අපි මේ මුල්ම සාකච්ඡාවට ගන්නට පෙර ආතුව අපේ ස්වාමීන් වහන්සේ ඊටාම කාලයක් දීර්ඝ කාලයක් හෙළ සංස්කෘතිය වැඩසටහන පෝෂණය කරා. මේ පෝෂණය කරපු හෙළ සංස්කෘතිය වැඩසටහනින් අපේ දයාබර ප්‍රේක්ෂකයන්ට යම් පණිවිඩයක් මුලින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මෙතෙක් කල ඉතිහාසය පුරාම අපි කරගෙන ආපු වැඩපිළිවෙල යහපතක් වුණා කියන එක ඔවුන් විශ්වාස කරනවා. ඔවුන්ගේ පණිවිඩ අපේ මැදිරියට ඉතා වේගෙන් පැමිණෙන අපේ නායක හඳුන්වන්නේ අවසරයි ඒ පිළිබඳ යමක් ප්‍රකාශ කරමින් යන්න. ඔව් තිරුවන් සරණයි හැම දිනාටම මේ හරිදේ TV හෙළ සංස්කෘතිය වැඩසටහන යටතේ අපි දීර්ඝ කාලයක් සාකච්ඡා සිද්ධ කළා. විවිධ වූ මාතෘකාවන් මුල් කරගෙන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමීපවත් කරන්න වගේම සංස්කෘතියක් වශයෙන් අපි ජාතියට පිළිබඳව ලොකු හඳුන්වා දීමක් සිද්ධ කළා. ඉතින් මෙතෙන්දී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු දෙයක් තමයි ආගමික පැත්ත වගේම අපේ සංස්කෘතිය විශේෂයෙන් ආගමහා බැඳුණු දෙයක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. මේ සංස්කෘතිය අනුව හැඩගැසුණු සමාජයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳව සමාජයට යම් දැනුවත් කිරීමක් අපි මේ වැඩසටහන තුළින් සිද්ධ කළා. අපි සිංහල ජාතියක් හැටියටත් ශ්‍රී ලාංකිකයන් හැටියටත් බුදුදහමින් පෝෂණය ලැබූ ජනතාවක් හැටියටත් අපි මේ කටයුත්ත මේ සංස්කෘතිය කියන එක ආරක්ෂා කරගෙන පැමිණියා. ඉතින් මේ මෑත කාලීන ඇතිවෙච්ච යම් අපහසුතා අපි දන්නවනේ. මේ විශේෂයෙන් රෝගාබාධ කොරෝනා අර්බුද වගේ තත්ත්වයන් තුළ අපි සමාජය තුළ යම් වෙනස් තත්ත්වයන් තුළින් අපේ ජීවන රටාවන් ගොඩනගාගෙන කටයුතු කරන්න පුරුදු වුණා. නමුත් අපි මෙතෙන්දී සිහිපත් කළ යුතු දෙයක් තමයි ඒ අතිරේක වශයෙන් ඇතිවෙන තත්ත්වයන් හැම ඒවට අනුරූපව ගොඩනගෙනවා වගේම අපිට අයිති සංස්කෘතිය අපි ආරක්ෂා කරගෙන අපේ සිරිත් ආරක්ෂා කරගෙන ඒ සාර ධර්ම තුල අපි ක්‍රියාත්මක වෙන්න ඕන. සිරිත් කියන්නේ ඒකයි. විශේෂයෙන්ම අපි අනාදිමත් කාලයක් තිස්සේ මේ පවත්වාගෙන ආපු ක්‍රියාවලියක් නේ තියෙන්නේ. සංස්කෘතිය හැටියට යහපත් දෙයක් අපි පවත්වාගෙන ආවා. මෙන්න මේවට බාධාවක් නොවන විදියට තමයි අපි මේ කාර්යය සිද්ධ කරන්න ඕන. අනිත් කාලීනව ඇති වෙන අපහසුතාවයන් මැද්දේ ඊවට අනුරූප විදියට අපි ගොඩනගෙනවා වගේම අපේ සංස්කෘතිය කියන එකේ තුලින් අමතක වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. අපි පවත්වාගෙන ආපු චාරිත්‍ර තියෙනවා නම්, ගුණ ධර්ම තියෙනවා නම්, සිරිත් තියෙනවා නම් මේවා අපි ආරක්ෂා කරගෙන රැකගෙන කටයුතු කරන්න ඕන. දැන් පුංචි කාරණයක් යද මේදී සඳහන් කරන්න පුළුවන් අපිට පසුගිය සිංහල අවුරුද්ද. ඒක අපිට මෙවර ගෙවන්න සිද්ධ වුණේ බොහෝ විට නිවෙස් වලට වෙලා. එතකොට අවුරුද්ද කියන්නේ නිකම්ම අවස්ථාවක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර රාශියක් සහිතව යුතුයකම් රාශියක් සහිතව සම්බන්ධ වෙන එක. ඉතින් මෙන්න මෙතෙන්දී
මේහා බැඳුණු මේ ක්‍රියාවලියේ ඔවුනොවුන් අතර සුහදත්වය වර්ධනය කරගෙන බැඳීම පුළුල් කරගෙන කටයුතු කරන ක්‍රියාදාමයක් මෙතන තිබුණා. ඉතින් මේවා යම් යම් ආකාරයේ අපිට ඒ අවස්ථානුකූලව මගහරව ගන්න සිද්ධ වුණානේ. නැත්තම් ඒ වයින් ඈත් වෙන්න සිද්ධ වුණා. නමුත් ඒකේ පාඩුව අපේ ජීවිතේට අපි ඇති කරගන්න හොඳ නැහැ. අපිට ලැබුණු වෙලාවක ඒව ප්‍රයෝජනෙට අරගෙන නැත්තම් අතපසු වෙච්ච චාරිත්‍ර ඉටු කරමින් ಗುಣධර්ම සම්පන්නව ඒ වගේම සිරිත් විරිත් අනුගමනය කරන පිරිසක් හැටියට ඒවාට යොමු වෙන එක අපි කළ යුතු දෙයක්. නිසා කල්පසු වෙලා හරි අපිට පුළුවන් ඒ සිද්ධ වෙන්න තිබිච්ච දේවල්, ඒ යුතුයකම්, ඒ සිරිත් විරිත් අනුගමනය කළා මේවා ඊළඟ පරපුරට දායාද වෙන්න එපාය. එකින් කවුරුද්දෙන් අවුරුද්දක නවතින්න ගියොත් අමතක වෙලත් යන්න පුළුවන්. ඒ නිසා ඒවා ආරක්ෂා කරගෙන සිරිත් විරිත් වලින් යුක්තව සමාජයක් හැටියට තමයි අපි ඉදිරියට යන්න ඕන. ඒ සඳහා මඟ පෙන්වීමක් තමයි විශේෂයෙන් අපි මේ වැඩසටහන තුළින් අපි ඉදිරිපත් කළේ මේ කාලය තුළ. අපේ නායක හඳුනේ අපි තෝරාගත්ත මේ සූත්‍ර ධර්ම දේශනාවත් මේ අපි කියන සංස්කෘතිය පරිස්සම් කරන්න තියෙන එළිවටක් වගේ. අපේ පිරිවනා පොත් වහන්සේ අපි පරිශීලනය කරද්දී අපේ ප්‍රේක්ෂක ඔබත් මේ සූත්‍ර ධර්මය ඉතාම හොඳින් අසා ඇති. ඒ වගේම ඔබේ නිවසේ පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වුවා නම් හෝ අසා සිටියා නම් හෝ අසල නිවසක අසා සිටියා නම් මේ සූත්‍ර ධර්මයේ ඔබට කනට හුරු ඇති, මේ වචනයත් හුරු ඇති. මේකෙන් පරිස්සම් කරන්න හදන්නේ, අපි කියා දෙන්න හදන්නේ දයාබර ප්‍රේක්ෂක ඔබට අපේ නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරાવી මේ පරාභව සූත්‍රය කොච්චරනම් අපේ ජීවිතවලට ලං කරනවද, අපි සුද්ධ කරනවද කියලා. ඉතින් අපේ නායක හඳුන්නේ මේ සූත්‍ර ධර්මයේ අපේ ත්‍රිපිටක ධර්මදේශනාවල ඊටාම වෙනත් සූත්‍රයන්ට පරිබාහිරව ලෝතර බුදු පියාණන් වහන්සේ ධර්මදේශනා කර කිසියම් වෙනත් ශෛලියක්, එහෙම නැත්නම් විශේෂ කාරණයක් මේ සූත්‍රයට ආවෙනිකයි. නායක හඳුනේ එතනින්ම ආරම්භ කරලා අපි වසන්ත මහත්මයා අපිට බුද්ධ දේශනාවේ නැත්නම් මේ සූත්‍ර දේශනාවන් පිළිබඳව කල්පනා කරනකොට අපිට පැහැදිලිව දකින්න පුළුවන් දේ තමයි සියලුම දේශනා එක විදියකට කරපු දේශනාවක් නෙමෙයි. ඒවා විවිධ වෙනස්කම් තියෙනවා. ස්වરૂපය, දේශනා ස්වરૂපේ විවිධත්වයක් තියෙනවා. දැන් මේකෙම අනිත් පැත්ත අපිට පැහැදිලි කරන එක තමයි මංගල සූත්‍රය කියලා. ඒකත් මේ විදියටම දෙවියන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එදා දිවි යහන්නේ මංගල කරුණු මොනවද කියලා. එතකොට දෙවියන්ගෙන් ඉදිරිපත් වෙන එක ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නෙට පිළිතුරු හැටියට සමස්ත මංගල සූත්‍ර දේශනාව කරුණු 38ක් ඇතුළත් කළා උන්වහන්සේ මේ දේශනාව සිද්ධ කළා. එක ප්‍රශ්නයයි මුළු පිළිතුරම ඉදිරිපත් කළා. නමුත් මේ සූත්‍රයේ දිහා බැලුවම මේකත් අපිට අර ආලවක සූත්‍රයේ හා සමාන ක්‍රමයකට මේක ගලාගෙන යන්නේ. මේකෙදී අහන්නේ පිරිහීමේ කරුණ මොනවද කියලා දෙවියෝ. ඒ අහුවාම බුදුහාමුදුරෝ පිළිතුරු දෙන්නේ ඒ දෙවියා විසින් අහන ලද එක ප්‍රශ්නයකට එක පිළිතුරක් ඇති. බොහොම ලස්සන ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ක්‍රමයට තමයි මේ සූත්‍රය ගලාගෙන යන්නේ. ඉතින් ඒ කියනකොට අපිට බොහොම හොඳින් පැහැදිලිව තේරුම් ගන්නත් පුළුවන් අවබෝධයක් විවිධත්වයක් තියෙනවා. එක ප්‍රශ්නයක් දෙවියාගෙන් ඊට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන්. දෙවෙනි ඒක දැනගත්තු දෙවියෝ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු බුදුහාමුදුරු ලබා දෙනවා. තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි පිළිතුරු. මේ විදිහට මේ සූත්‍ර දේශනාව ගලාගෙන යනවා. ඉතින් එහෙම දේශනා ක්‍රම අතර එකක් තමයි මේ පරාභව සූත්‍රයේදී අපිට හමු වෙන්නේ. ඒ නිසා ඒ ගානේ සූත්‍ර වලට වඩා විශේෂත්වයක්, විවිධත්වයක් තියෙනවා. අලංකාරිකුත් එතන හොඳ තියෙනවා අපිට සූත්‍රයෙන් දකින්න තියෙනවා. නායක හඳුන්නේ මේ අපි සාමාන්‍යයෙන් නිවසක පවත්වන පරිත්‍රාණ ධර්මදේශනාවක මේ සූත්‍රය අසන්නට ලැබෙන්නේ මෙදියම් රැයි විදියට. එතකොට මේ මෙදියම් රැයි ඇසුණාට මෙහි අර්ථය ඔවුන් කිසි විටක පරිශීලනය කරලා නැහැ. ඒ නිසා මේ ඊටාම අපිට වඩා වැදගත් වෙයි අපේ දයාබර ප්‍රේක්ෂකයන්ට මේ සූත්‍රය කොයි වගේ කාරණයක් ලෝතර බුදු පියාණන් වහන්සේ අපේ ලෞකික ජීවිතයේ සහ ලෝකෝත්තර ජීවිතයේ සාර්ථක කරගන්න. අපේ නායක හඳුන්නේ දෙවුරම් බෙහෙර රාත්‍රිය ඒකාලෝක වෙනවා. බුදු කුටිය සුගන්ධවත් කුටිය ඒකාලෝක වෙනවා, සුවඳවත් වෙනවා. මෙන්න මේ සදහම් කාරණේ
මේ කිසියම් සිදුවීමක් අපේ මේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ මේ සූත්‍ර ධර්ම දේශනාව පරාභව සූත්‍රය කියන එහි අර්ථයද පැහැදිලි කරගනිමි. මේ ආරම්භය පිළිබඳව මේ ගැන පැහැදිලි කරන්න. මෙතෙන්දී අපිට හමු වෙන කාරණේ තමයි මේක නිදානේ හැටියට කෙටියෙන් අපි සලකලා බැලුවොත් බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ දෙවියන් මේ ප්‍රශ්නය සඳහා එක දෙවියෙක් පැමිණෙන්නේ. ඒක සූත්‍රයේ සඳහන් කරනවා අතකෝ අඤ්‍යතරා දේවතා අභික්කන්තාය රත්ත්‍ය අභික්කන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා කියලා. ඉතින් මෙතන කියන්නේ මේ අභික්කන්තාය රත්ත්‍ය මේ මධ්‍යම රාත්‍රියේ ඉක්ම ගියාට පස්සේ තමයි මේ දෙවියන් බුදුහාමුදුරු හමුවට පැමිණිලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඈත් වෙලා බොහොම නිශ්ශබ්ද පරිසරයක් ගොඩ නැගිලා බුදුහාමුදුරුත් විවේක හුඟක් වෙලාවට බුදුහාමුදුරු විවේක ගන්න වෙලාව මේක. නමුත් ඒ වෙලාව තමයි දෙවියන් තෝරගෙන තියෙන්නේ තම තමන්ගේ ගැටලුව විසඳා ගන්න පැමිණෙන්න. ඒ එන විට ඒක සඳහන් කරනවා කේවල කප්පං ජේතවනං ඕභාසිත්වා. මුළු ජේතවනේ බබළුවාගෙන ආවා කියලා. එතකොට දෙවියන්ට තියෙන ආලෝකය තමයි මෙතන කියන්නේ. මුළු ජේතවනේ බබළුවාගෙන තමන්ගේ ශරීරාවලෝකයෙන් මුළු ජේතවනේ බබළුවාගෙන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තමයි කත්පස්ස ඉඳගෙන මෙවැනි ප්‍රශ්න බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරලා දෙන්නේ. දැන් මේක අහන්නේ දෙවියන් විසින්. නමුත් මේක මේ දෙවියන්ට අදාළයි කියන කාරණයක් විතරක් නෙමෙයි. මේක මුළු මහත් සමාජයටම අදාළයි. දැන් මංගල සූත්‍රයේ දැක්වෙන්නේ මේ ක්‍රමයට. එතකොට මංගල සූත්‍රයේ මංගල කරුණු අපේ සමාජයට බොහොම වැදගත් වෙනවා වගේ තමයි පරාභව සූත්‍රයේදී මේ ඉදිරිපත් කරන කෙනෙකු පරිහානියටපත් වීමේ දොරටු හැටියට මේක පෙන්눔 කරන්නේ. ඒ දොරටු විශේෂයෙන් මේ එකින් එක ගාථා වලින් දේශනා කරන කරුණු ප්‍රධාන වශයෙන් 12ක් පමණ ඒ දේශනා කරන හැම කරුණකින්ම මේ සමාජයට තමයි මේ පණිවිඩය දෙන්නේ. සමාජ ජීවත් වෙන මිනිස්සු මෙන්න මේ කරුණු නිසා පරිහානියටපත් වෙනවා, පිරිහෙනවා. ඒ නිසා මෙන්න මේ වයින් මිනිස් සමාජය ඉවත් වෙන්න ඕන කියන කාරණේ තමයි මෙතන බොහොම හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් දෙවි මිනිසුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අර මංගල සූත්‍රයේ තියෙන බහු දේවා මනුස්සා චේතනත් දෙවියෝ මිනිස්සු ඔක්කොටම ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. දැන් මෙතනත් මේ කරන දේශනාව දෙවි මිනිස් දෙගොල්ලන්ටම අදාළයි. ඒ නිසා කෙනෙකුට සමාජ පරිහානියකින් තොරව ජීවත් වෙන්න නම් මේ වැරදි වලින් ඈත් වෙන්න ඕන. ඉතින් මේ සූත්‍රයේ දිගට අපිට විස්තර කරනකොට පේනවා අපේ ජීවිතවලට මොන තරම් විදියට මේ කරුණු බලපානවා. අපේ සමාජයට කොච්චර අදාළද කියන එක සූත්‍ර දේශනාවේ කරුණු විස්තර කරනකොට අපිට හොඳින් පැහැදිලි වෙනවා. අවසරයි අපේ නායක හඳුනි. පිරිහෙන්නා වූ පුරුෂතෙම ධර්ම දේවසී ප්‍රතිපත්ති දර්ශනයෙන් හා ශ්‍රවණයෙන් සුවසේ දත හැකි වන්නේ. දස කුසල ධර්මයේහි ද්වේෂීව නොකමැතිව අසා නොපිළිපදනේ සැපින් පිරිහි සතර පහේ වැටි නැස්නේ. අපේ නායක හඳුනි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ලෝකවල වාසය කරන සියලු දෙනාටම යම් මට්ටමක ප්‍රශ්න ගැටලු ඇති වෙලා ඔවුන් සෝතාපට්ටි ඵලයේ හෝ කිසියම් ඵලයකට පත් නොවි ඇති නිසා වෙනස් වන්නා වූ නිසා යම් ධම් කාරණයක් මේ විදිහට කියද්දි දැන් අපි කෙනෙකුට හිතෙන්න පුළුවන් යම් මට්ටමක දිව්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් ඇයි නැවත බණ අහන්නේ? ඇයි නැවත පින් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා කෙනෙකුට එතන සැකේ අපට මුදවාගෙන ඉදිරියට ගියොත් වඩා හොඳයි කියලා හිතනවා. අපි මෙතෙන්ද බැලුවාම පේනවා මේ වසන්ත මහත්මයා සඳහන් කළ විදියට මේ ලෝකත්‍රයනේ තුන් ලෝකය කියලා සඳහන් කරන මේ ලෝක තුනක් තුල තමයි විශේෂයෙන් අපි ප්‍රත්‍යජන සත්ව හැටියට මේ ආකාරයට ජීවත් වෙන්නේ. කාම රූප අරූප කියන මේ තුන් ලෝක. ඒ නිසා මොන් තුල අර ආධ්‍යාත්මික වශයෙන් යම් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා නැත්නම් වසන්ත මහත්මයා සඳහන් කරපු විදිහට මාර්ගඵලාදියක් නොලැබුණු නිසා ඔවුන් තුල නොඑක් සැක ඇති වෙනවා. ඉතින් දෙවියන් අතරත් ඒ සැක ඇති වෙනවා නම් මිනිස්සු හැටියට 아무තෙන් ඒක කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ සැක දුරු කර ගැනීමට විවිධ ක්‍රම මිනිස්සු දෙවියොත් අනුගමනය කළා තියෙනවා. දැන් මංගල සූත්‍රයේත් ඒක පේනවා දෙවියන් අතරත් මිනිස්යන් අතරත් ඒ ගැටලුව උග්‍ර වෙලා බැරිම තැන තමයි බුදුහමදාවට එන්නේ. පරාභව සූත්‍රයේත් එහෙම මේක පිරිහීමේ කරුණු මොනවද කියන එක
ස්ථිර වශයෙන් තීරුම් ගන්න බැරි වෙච්ච තැන ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ගය ඔවුන් අනුගමනය කරනවා. අවසානයේ තමයි තීරණය වෙන්නේ මේක දැනගන්න නම් බුදුහාමුදුර ළඟට යන්න. නිවැරදිව දැනගන්න. අන්න එහෙ ආපු අවස්ථාව තමයි අපිට මේ හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක අර ගැටලු කියන එක මේ හැම ලෝකෙම ඉන්න අයට පොදුයි. නමුත් ඉතින් ඒනොත් සීමිත පිරිසකට තමයි මේ හැකියාව තියෙන්නේ බුදුහාමුදුර හමු වෙලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කළ ඒවට ගැටලුවක් විසඳුමක් ඒ ගැටලුවට ලබා ගන්න හැකි වෙන්නේ මේ විදිහට තමයි. පරාභව සූත්‍රයේ අපේ නායක හඳුරන්නේ පළවෙනි පිරිහීමේ දොරටුව එහෙම නැත්නම් කාරණේ විදිහට සලකන මේ කාරණේ ගැන අපි තව දුරටත් වැඩි කරමු. ඉතින් මෙතනින් වසන්ත මහත්මයා බුදුහාරු මුලින්ම මේ දේශනාවේදී ඉදිරිපත් කරන්නේ සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභවෝ කියලා. මෙතන මේ දෙවියෝ අහන්නේ මොනවද පිරිහීමේ කරුණු කියලානේ. බුදුහාමුදුරු ඉස්සෙල්ලම දේශනා කරන දේ තමයි මේක පහසුයි දැනගන්න. සුවිජානෝ කියලා කියන්නේ ඒකයි. සුවිජානෝ භවං හෝති මේ පිරිහෙන පුද්ගලයා දැනගන්න ලොකු මේ අමාරුවක් නැහැ. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. දියුණු වෙන පුද්ගලයා දැනගන්නත් නැත්නම් හඳුනගන්නත් ලීසි. සුවිජානෝ පරාභවෝ. පිරිහෙන පුද්ගලයා දැනගන්නත් පහසුයි. කොහොමද දැනගන්නේ? ධම්මකාමෝ භවං හෝති. දියුණු වෙන පුද්ගලයා ධම්මකාමෝ. ධර්මයට කැමතියි. ධම්මදිස්සී පරාභවෝ. පිරිහෙන පුද්ගලයා ධර්මයට ඊර්ෂ්‍යා කරනෝ ධර්මයට පිටුපානෝ ඊට ප්‍රතිවිරුද්ධව ජීවත් වෙනවා. ඉතින් මෙතන තමයි අපිට ප්‍රවේශයේ තියෙන්නේ මෙතන. මිනිස්සු ධර්මයත් එක්ක මොනතරම් විදියට සම්බන්ධ වෙනවද? අන්න එතන තමයි අපි බලාපොරොත්තු වෙන දියුණුව තියෙන්නේ. ධර්මයට පිටුපාලා ජීවත් වෙනවද? එතන ඔහුගේ පිරිහීමේ දොරටුව විවෘත වෙනවා කියන එක තමයි මෙතන තියෙන එක අපහසුතාවයක් නේ හඳුනා ගන්න. ධනකාමයෙන් එහෙම නැත්නම් ධනෙන් දියුණු වීම, භාණ්ඩ භවෝගාදීන් දියුණු වීම කියන කාරණේද එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුවද මෙතන මේ දියුණුව විදිහට සලකා ඔව් මේ සලකන්නේ මෙතන ඉතින් ආධ්‍යාත්මික දියුණුව තමයි ප්‍රධාන වශයෙන්. දැන් ධනය කියන කාරණේත් එක්ක ගත්තාම ඒක වෙනම විස්තර වෙනවා මේකේ. මේ ධනය නිසා හුඟක් මිනිස්සු විපතටපත් වෙනවා. එහෙමත් නැත්නම් ධනය මුල් කරගෙන ක්‍රියා කිරීම තුළ අගතියට යනවා මිනිස්සු. අර ජාතිත්තද්දෝ ධනත්තද්දෝ කියලා එහෙම වෙනම ගාථාවක් සඳහන් වෙනවා. එතන මිනිස්සුන්ට මේ ධනය නිසා හුඟක් වෙලාවට මිනිස්සු යන්නේ වැරදි පැත්තට. නමුත් ධනයට වඩා මිනිස්සුන්ගේ ප්‍රමුඛත්වයේ තියෙන්න ඕන ආධ්‍යාත්මික ගුණය පිළිබඳව. ධනයත් අවශ්‍ය කරනවා. ධාර්මික උපයාසපගත්තු ධනය ජීවිතයක සුරක්ෂිතභාවයට අවශ්‍ය කරනවා. නමුත් ඒකේ අනවශ්‍ය බැඳීම් ඇලීම් ඇතුව කටයුතු කරන්න ගියොත් තමන්ගේ අර දිශාව වෙනස්. ඒ නිසා ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ යුතු වෙනවා. නායක හඳුනේ අවසරයි දෙවන පිරිහීමේ දොරටු විදියට සඳහන් වෙනවා. සද්ධර්මයට කැමැති නොවීමෙන් පිරිහීමට පැමිණෙන මේ පුරුෂයාට පූර්ණ කාශ්‍යපාදී මිසදිටුගත් අසත්පුරුෂයෝ ප්‍රිය වෙති කියලා මේ කාරණේ ටිකක් ගැඹුරින්ම කතා කළ යුතුයි කියලා මම මෙතන බුදුහාමුදුරන්ගේ දේශනාවේ පරාභව සූත්‍රයේ අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම් පරාභවතු මුඛං කියලා කියන්නේ. මේ පුද්ගලයෙකුගේ ස්වરૂපයෙන් ඔහු මොන විදිහේ තත්වයේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්න සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම මෙතන සිද්ධ කරනවා. අසන්තස්ස පියා හොන්ති. මේ වගේ පිරිහෙන පුද්ගලයෝ මේ අසත්පුරුෂයන්ට නරක මිනිස්සුන්ට මිත්‍යා දෘෂ්ටිකයන්ට තමයි මේ ආස කරන්නේ. කැමැත්ත ප්‍රකාශ කරනවා. ඔවුන් ප්‍රිය කරන බවට පත් වෙනවා. අසන්තස්ස පියා හොන්ති. සන්තේන කුරුතේ පියං. හොඳ මිනිස්සුන්ට ප්‍රිය නැහැ. හොඳ මිනිස්සු මේ වැදගත් කොට සලකන්නේ. ඒ අය අප්‍රිය කරලා නරක මිනිස්සුත් එක්ක තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න තමයි යෝන් කටයුතු කරන්නේ. එච්චර විතරක් නෙමෙයි අසතං ධම්මං රෝචේති. අසත් ධර්මය නොමනා ධර්මයේ තමයි රෝචේති කියලා කියන්නේ රුචි කරනවා, කැමති වෙනවා. අන්න ඒ පුද්ගලයා පිරිහෙනවා කියන එක තමයි මෙතනින් දක්වන්නේ. එතකොට මේකෙදි අපිට පේනවා පුද්ගලයාගේ මේ රුචිකත්වය ස්වභාවයෙන් අර ලෝකයේ පැත්තට යොමු වෙනකොට කාමභෝගී පැත්තත් මුල් කරගෙන මිනිස්සු වැරදි මාර්ගයට යොමු වීම තියා ස්වාභාවික වගේ සිදුවෙන දෙයක්. නමුත් බුද්ධිමත් භාවයේ තුලින් තමයි ඒකෙන් ඉවත් වෙනවා.
අන්න ඒ සඳහා අවශ්‍ය මග පුද්ගලයා ගොඩනගා ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ප්‍රතඥ පුද්ගලයා කාම ලෝකයේ පැත්තට බරයි. නමුත් කාම ලෝකයේ පැත්තට බර වෙලා කටයුතු කිරීම නිවනට ලොකු බාධාවක් හැටියට ධර්මයේ පෙන්වනවා. එතකොට මෙන්න මේක අපි තේරුම් ගත්තොත් අර යායුතු දිශාව අපට තේරුම් ගන්න පුළුවන්. අමාරුවෙන් හරි ඒක තමයි කරන්න ඕනේ. දැන් පටිසෝතගාමී ධර්මයේ කියලානේ උඩුගම්බලා යන ගමනක් මේ යන්න තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක තේරුම් අරගෙන මොනතරම් ලෝකයේ පැත්තට කාමයේ පැත්තට යොමු වුණත් ඒකෙන් ඉවත් වෙලා යායුතු මග මොකද්ද? ඇසුරු කළ යුතු පුද්ගලයා කවුද? මොන ධර්මයේද රුචි කරන්න ඕන කියන එක, මොන ධර්මයෙන්ද අපට ප්‍රතිඵලයක් ලැබෙන්නේ කියන එක අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළ තමයි මේ සාර්ථකත්වය අපිට ලැබෙන්නේ. තෙවැනි පිරිහීමේ දොරටු කාරණේ පිළිබඳව කතා කරද්දී අපට පැහැදිලි වෙනවා යම් කිසි සත්වයෙක් තෙම නිතර නිද්‍රා කරන සුළු වේද. බොහෝ දින රැස්ව කතා කරන තැනට එළඹ නිෂ්ඵල කතාවෙහි ඇලුනේ වේද. එම පුද්ගලයා පිරිහීමට ලක්වන්නේ. අපේ නායක හඳුනේ අවසරයි තෙවැනි කාරණේ පැහැදිලි කරන්න. අපි සමාජ ජීවිතයේදී මිනිස්සුන්ගේ විවිධ ස්වරූපයන් දකිනවා, විවිධ රටාවන් දකිනවා. ඒ රටාවන් තුළ තමයි මේ කියන ගතිගුණ ඇතැම් පුද්ගලයන් තුළ අපිට හමු වෙන්නේ. නිද්දාශීලී සභාශීලී අනුට්ඨාතාච යෝනරෝ අලසෝකෝද මඤ්ඤානෝ තම්පරා භවතෝමක. දැන් මෙතන කරුණු කීපයක් දක්වනෝනේ. නිද්දාශීලී නිදන සුළු බව. නැත්නම් නිද කියන එක අවශ්‍යයි ජීවිතයට. නමුත් නිද්දාශීලී කියන්නේ හැමතිස්සෙම නිදා. නින්දට බර වෙච්ච ජීවිතයක්. හැම මොන තරම් වැඩ තිබුණත් ඊට වඩා වැදගත් කොට සලකනවා නිදාගෙන. ඒ වගේ තමයි සභාශීලී කියලා කියන්නේ. ගණය නැත්තම් සමූහයත් එක්ක ඇලෙන ස්වභාවය. හැමතිස්සෙම කැමති පිරිසක් එක්ක එකතු වෙලා ඉන්න. කතා කරන තැන, යමක් කරන තැන ගැවසිලා පිරිසත් එක්ක ජීවත් වෙන්න. එතකොට තමන්ගේ කල යුතු බොහෝ දේ තියෙනවා. ඒ සියල්ල මගහැරගෙන තමයි මේ විදියට පුද්ගලයා යන්නේ අර සභාශීලී කියන එකට. සභාවේ ඇලෙන්න. නැත්තම් බොහෝ පිරිසක් එක්ක එකතු වෙලා ඔය තමන්ගේ කාලේ කාදමන්න. ඉතින් ඒකෙන් වෙන්නේ තමයි ඒ අය සමාජයට ඒ කටයුත්තක් කරන පුද්ගලයෙකුටත් ඒකේ ලොකු බාධාවක් තියෙනවා. නේ පිරිසක් වෙන්න පුළුවන් එතන බාධාවක් ඒක. ඊළඟට තමන්ගේ ජීවිතයේ කළ යුතු කටයුතු බොහෝ සෙයින් තියෙනවානේ. හැම පුද්ගලයෙකුටම තමන් විසින් කළ යුතු කාර්යභාරය විවිධ මට්ටමින් තමන් ජීවත් වෙන පරිසරයට අනුව කළ යුතු කාර්යභාරයක් තියෙනවා. මේ සියල්ලම මගහැරෙනවා මේ සභාශීලීත්වය නිසා. හැමතිස්සෙම මේ කැමැත්ත තියෙන පිරිසක් එක්ක ඔහේ එකතු වෙලා කාලය ගෙවන. නායක හඳුනේ අවසරයි මේ සභාශීලී කියන කාරණේදී යම් කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ දානමාන ආදී කටයුත්තක් ශ්‍රමදාන කාර්යයක් සමාජ සේවයක් එහිදී සභාගත වීමේදී ඇතිවන කාරණේයි හිමටන් අර්ථ ශූන්‍යම පිරිසක් ඒ ගැන පැහැදිලි කරන්න. ඔව් ඇත්ත තමයි අපි දන්නවා මෙතන මේ සභාශීලී කිව්වහම මේ සභාවට කැමැති බව කියන එක මෙතනින් අදහස් කරන්නේ નિરර්ථක විදියට මේ පිරිසත් එක්ක ගැවසීම කියන්නේ. නැත්තම් අර විදියට බොහෝ කණ්ඩායම් වශයෙන් පිරිස් වශයෙන් කරන යහපත් දේ තියෙනවා. සාමූහික ක්‍රියාවන් තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ සභාශීලීත්වය කියන එකෙන් අනවශ්‍ය විදියට පිරිස අතර ගැවසෙන එක තමයි මෙතන කියන්නේ. ඊළඟට තව එක කාරණයක් මෙතන කියනවා නිද්දාශීලී සභාශීලී අනුට්ඨාතාච යෝනරෝ. අනුට්ඨා කියලා කියන්නේ අදිෂ්ඨානයක්, උත්ථාන වීරයක් නැතිකම. මේක මිනිසුන්ගේ පරාජයක් හැමදැනම. ඉතින් මේක නැති තැන කවදාවත් අපිට ජයග්‍රහණය ලබන්න බෑ. ඉතින් අපිට හොඳම උදාහරණය තමයි බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න, නිවන් අවබෝධ කරගන්න ගත්තු අදිෂ්ඨානයේ උත්සාහය අපි බෞද්ධ හැටියට දන්නවා. ඉතින් ඒකේ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ලැබුණේ. ඒ නිසා අපි අද හැටියට කල්පනා කරලා බැලුවොත් ඉගෙන ගන්න ළමයෙක් වෙන්න පුළුවන්. රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. යම් සේවාවක්, යම් කාර්යයක වෘත්තියක යෙදෙන කෙනෙක්. ඒ කවරෙකුට වුණත් ඒ අදාළ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අදිෂ්ඨාන ශක්තිය තුළින් පමණයි. අනුට්ඨාතාච යෝනරෝ අලසෝ කෝද මඤ්ඤානෝ. ඊළඟට අලස කියන්නේ කම්මැලිකම. ඉතින් ඒක අපි සමාජයේ හුඟක් වෙලාට දකින දෙයක් නේ. අලසකම කම්මැලි කැටියට ඔහි ජීවිතේ ගත වෙන කම්මැලියගේ ස්වරූපය ඉතින් විවිධ තැන්වල අපිට අම දීර්ඝ වශයෙන් විස්තර. නමුත් මෙතන කියන්නේ අලස භාවයෙන් යුක්ත කෝද මඤ්ඤානෝ. මේ මඤ්ඤානෝ කියන එකත් අපිට මේ ක්‍රෝධයෙන් මඩනාලද කියන අදහස තියෙන්නේ.
ඔක සමහර දේශනාවල් වල පිළිත් පොත්වලත් ඇතැම් විට ඉදලා තියෙනවා වැරදි විදියට පඤ්ඤානෝ කියලානේ. අලසෝකෝද පඤ්ඤානෝ. එතන වැරදි යෙදුමක් තියෙන්නේ. මුද්‍රණ දෝෂයකින් වෙන්න පුළුවන්. අලසෝ කෝද මඤ්ඤානෝ. ක්‍රෝධයෙන් මඩනාලද කියන අදහස තමයි එන්නේ එතන. ඒ නිසා මම හිතන්නේ මේ මා පරිශීලනය කරන පොතේද එවැනි මුද්‍රණ දෝෂයක් තියෙන්නේ අලසෝ කෝද පඤ්ඤානෝ කියලායි මේකේ. එහෙම හුඟක් තැන්වල තියෙනවා ඒක සම්පූර්ණ වැරදි යෙදුමක්. ඒක මුද්‍රණ දෝෂයක් වෙන්න පුළුවන්. මෙතන කියන අදහසත් එක්ක බැලුවාම පඤ්ඤානෝ කියන කිසිම සම්බන්ධයක් නැහැ. අලසෝ කෝද මඤ්ඤානෝ මේ කෝද මඤ්ඤාන ක්‍රෝධයෙන් මඩනාලද සිත් ඇති කියන එකයි. ඉතින් මෙන්න මේ ක්‍රෝධය කියන එකත් ඉතින් අපේ ජීවිතයේ මහ විනාශයක් ඇති කරන දෙයක් නේ. ඉතින් ඒ නිසා මෙන්න මේවා අපේ ජීවිතේ පරිහානිය කරා ඇද දමන්න හේතු වෙනවා කියන එක බොහොම පැහැදිලි මේ වගේ දේවල් වලින්. සිවුවනි කාරණේට යන්න අවසරයි අපේ නායක හඳුනි. අපි මාධ්‍යවලත් දැක්කා, ප්‍රවෘත්තිවලත් දැක්කා. තමන්ගේ මව සමහර විට මේ සිදුවීම නම් මං හිතන්නේ ඉන්දියාවෙන් වාර්තා වුණේ මේ කොරෝනා වසංගතය නිසා මව තමන්ගේ නිවසෙන් එළියට දාලා තිබුණා. හැබැයි මීට පෙර අපේ සිදුවීම් කීපයක් තිබුණා. අපේ මේ නිතර බණ දහම් අහන මේ වගේ වැඩසටහන් බලන ඔබේ අම්මා හෝ තාත්තා නිවසේ එක කුටියක තනිකර හිරකර ඔබේ එන අයට නොපෙනෙන ඔවුන්ට කෑම පිඟානක් දොර යටින් යමන එහෙම තැනුත් තිබුණා. නිග්‍රහ කරනවා නොව මෙවැනි දේ සිදු වෙන්නේ මේ බෞද්ධ සමාජයේමයි අපේ සංස්කෘතියේමයි. අපි ඒ පිළිබඳවයි ඔබ පිරිහෙනවා නම් ඒ දොරටු එවෙන්න පුළුවන්. සිවැනි කාරණේ අපේ නායක හඳුනන අවසරයි. ඔව් අන්ත මහත්මයා මෙතන අද මහත්මයා සඳහන් කරපු විදිහට අපේ සමාජයේට ගාක් දුරට මේ ගැළපෙන කාරණයක් මේක. එමුකෝ ඔය සඳහන් කර විදිහටම මව්පියෝ ගැන මෙතන කියන්නේ මව්පියන්ට සැලකීම. මෙතෙන්දී මේක අපේ සමාජය තුළ කොච්චර වැරදි විදියට පත් වෙලාද නැත්නම් හුරු වෙලාද කියන එක සමාජය තුළින් ওই කියපු කරුණ වලින් අපිට හුඟක් වෙලාවට දකින්න තියෙනවා. නමුත් මාතෘත්වයේ පිතෘත්වයේ කියලා කියන්නේ බොහොම ඉහළ තත්වයක්. පූජනීයත්වයෙන් සලකන්න ඕන පුද්ගලයෝ හැටියට බුදුදහමේ දක්වනවා. ඒ නිසා තමයි මෙතනත් කියන්නේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූසන්තෝන භරති තං පරාභව තෝමකං. දැන් මෙතන සඳහන් කරන්නේ යෝ මාතරං වා පිතරං වා යම් කිසි පුජ්‍යලයක් තමන්ගේ මව හෝ පියා හෝ මොන වගේ කෙනෙක්ද කියලා කියනවා ජින්නකං ගත යොබ්බනං වයසට ගිහිල්ලා වයස්ගත වෙලා දි รา පත් වෙලා කියන්නේත් ඒකම ජීර්ණ භාවයටපත් වෙලා වයසින් ඉක්ම ගිහිල්ලා. එතකොට ඒ අය මහලු භාවයටපත් වෙලා. මෙන්න මේ කාලය තමයි මව්පියන්ට සැලකිලි අවශ්‍ය කරන කාලය. අනිත් වයි සාමාන්‍යයෙන් ක්‍රියාකාරී කාලෙදී මව්පියෝ ඉටි කරන්න ඕනේ දරුවන්ට. දරුවන්ට කෙරෙන්න ඕන සැලකිලි හදලා වඩලා පෝෂණය කරලා උගන්නලා මේ ටික ඔක්කොම අම්මලා තාත්තලා කරන බොහොම කැපවීමෙන්. ඒ පැත්තෙන් ඉටු වෙන්න ඕන යුතුයකම් ඉටු වෙන නිසා තමයි දරුවන්ට සමාජ ජීවත් වෙන්න ලැබෙන්නේ. නමුත් පෙරලා යුතුයකම තමයි මෙතන කියන්නේ. ගත යොබ්බනං වයසින් ඈත් වෙලා නිකන් වයසින් ඉක්ම ගිහිල්ලා ශාරීරික වශයෙන් දුර්වල වෙච්ච මවට පියාට සලකන්න ඕන කියන එක. හැබැයි මෙතන මේ ගාථාවේ හරිම මේ සාධාරණ කාරණයක් තියෙනවා. අම්මට තාත්තට සලකන්නේ නැති අය පිරිහෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළේ නෑ. ඒක විශේෂයක් කළා. ඒ මොකද හැමෝටම සලකන්න බෑ. අපි දන්නවා මහත්මයා සඳහන් කරපු විදිහටත් අර පහුගිය කාලේ තියච්ච තත්ත්වයට යම් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. අම්මා තාත්තා කොහෙවත් ඉන්නව දරුවෝ කොහෙවත් සලකන්න විදියක් නෑ. සමහර විට තියෙනවා දරුවන්ටත් හැකියාවක් නෑ. දරුවෝ දුෂ්කරව ජීවත් වෙන්නේ දුප්පත් Tamanටවත් එදා වේලා කන්න බෑ. ඉතින් කොහොමද Tamanට ජීවත් වෙන්න බැරුව අම්මා තාත්තා පෝෂණය කරන්නේ? එතකොට එහෙම අයටත් මේ පිරිහෙන කෙනෙක් කියන්න බුදුහාමුදුරු දේශනා කළේ නෑ. තම සාධාරණ. ඔව් බුදුහාමුදුරු ඒක බොහොම ලස්සනට ප්‍රවේශමෙන් මේ දේශනාව කළා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූ සන්තෝන භරති. බලන්න ලස්සන වචනයක් බුදුහාමුදුරු පාවිච්චි කළා පහූ සන්තෝන. හැකියාව තියෙද්දි නොසලකනවා නම්. එතකොට හැකියාවක් නැත්තම් එයා පිරිහෙනවා කියන එක එහෙම දේශනා කළේ නෑ. අර බැරි වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරු බොහොම කාරුණිකව මේ දේශනාව සිද්ධ කළා. Tamanට හැකියාවක් තියෙනවා මව්පිය පෝෂණය කරන්න ශක්තියක් තියෙනවා. එහෙම තියෙද්දි මව්පිය පෝෂණය කරන්නේ නැත්තම් තං පරාභවතෝ මුඛ. අන්න ඒක
පිරිහීමේ ලකුණක් හැටියට බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් මේ මව්පියෝ ගැන කියනකොට අපිට ගොඩාක් සමාජයත් එක්ක කරුණු කියන්න තියෙනවා. කොහොමවත් අපි බෞද්ධ හැටියට මේක මා සුවිශේෂී උත්තරීතර කාර්යයක් හැටියට තමයි මව්පිය උපස්ථානයේ අපි දකින්නේ. ඔබේ දහම් සමාධියට බාධාවක් වෙනවා නම් සමා වෙන්න අපි පාලක මැදිරියට ගිහිල්ලා එන්න වෙනවා. ඔබේ අදහස් අපට කියන්නේ හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුතුව ගාල්ල දුරකථන ඇමතුමක් දෙන්න ඔබේ අදහස් කියලා 077යි 321යි 39යි 66 මද විවේකයක් ඔබත් ගන්න. නැවතත් ඔබ සම්බන්ධ වෙන්නේ හරිදේ ටීවී හෙළ සංස්කෘතිය වැඩසටහනත් එක්ක. අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ තා පැහැදිලි කරන මේ බුද්ධ භාෂිත පරාභව සූත්‍රය කොහොමද ඔබේ ජීවිතයට ගලපා ගන්න කියන එකයි කතා කරන්නේ. අපේ නායක හඳුනි අවසරයි. පස්වෙනි කාරණේ කොහොම වගේ මොන වගේ කාරණයක්ද මේ පරාභවයට? පරාභව සූත්‍රයේදී අපිට හමු වෙන්නේ ඒ වගේම වැදගත් කාරණයක්. යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදීන වංචේති තං පරාභව දෝමකං. ඉතින් අපි දකිනවා හැම කාලයකම පුද්ගලයා විසින් දන් දිය යුතු පෝෂණය කළ යුතු යම් යම් කොටස් සමාජය තුළ ජීවත් වෙනවා. යෝ බ්‍රාහ්මණං වා සමනං වා යම් කිසි බමුණෙකු හෝ ශ්‍රමණයෙකු නැත්නම් පැවිද්දෙකු අඤ්ඤං වාපි වනිබ්බකං වෙනත් දුගී මගී යාචකාදී කෙනෙක් මුසාවාදේන වංචේති ඔවුන්ට බොරුවෙන් වංචා කරනවා. අන්න එහෙම පුද්ගලයා පිරිහෙන කෙනෙක් කියලා කියන්නේ මෙතන. එතකොට මෙතනින් අපිට පැහැදිලි සමාජ සම්මත දේ තමයි වැඩිහිටියන්ට දැන් මහාන බමුණන්ට සලකන්න ඕන කියන එක. ඉතින් ඔය බ්‍රාහ්මණං වා කියන එක අදහස ගත්තාම බුදුදහමට අනුව බ්‍රාහ්මණ කියන්නේ තවත් සුවිශේෂී පුද්ගලයෝනි. අර බ්‍රාහ්මණ ආගමේ උගන්වන බමුණන්ට වඩා මෙතනින් ඒ පැත්තත් අපිට ගන්න පුළුවන්. කොහොම හරි සමාජය තුළ පූජක පූජ්‍ය කියන තත්වයෙන් සඳහන් වෙන විදියට ගරු කළ යුතු කොටස් ඉන්නවා. එතකොට යෝ බ්‍රාහ්මණං වා සමනං වා. එතකොට බෞද්ධ හැටියට අපි දකිනවා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා. මේ අය යැපෙන්නේ මේ සමාජය තුලින්. දැන් භික්ෂුන් වහන්සේලාගේ නිත්‍ය යැපීමේ ක්‍රමය තමයි පිණ්ඩපාතය කියලා කියන්නේ. ඒක අර නිස සමාදානයේ දක්වනවා. මේක අද කාලේ හැටියට වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒ නිස සමාදානයේ දක්වනවා පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජං කියලා. පැවිද්දෙකු නිරන්තරයෙන්ම පැවිදි භාවයට පත්වන්නේ පිඬුසිඟා යෑමෙන් තමන්ගේ යැපීම ඇති කරගන්න. ඊට බුදුහාමුදුර ඊට වඩා අවසර අතිරේක ලාභ හැටියට අනිත් පිරිනමන දාන සඳහා ඉඩකඩ ලබා දීලා තියෙනවා. කොහොමවත් මූලික தത്വෙදී අපිට හම් වෙන්නේ පිඬුසිඟා යෑමෙන් භික්ෂු ජීවිතය ගත වෙන්නේ. එතකොට ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනතාව උන්වහන්සේලා පෝෂණය කිරීම වෙනුවෙන් ඒ පරිත්‍යාගය කෙරෙන්න ඕන. බමුණන්ට මහාන බමුණන්ට කෙරෙන්න ඕන. ඊළඟට විතරක් නෙමෙයි අඤ්ඤං වාපි වනිබ්බකං. සාමාන්‍ය සමාජයේ දුගී මගී යාචකාදී. ඔවුන්ට පිළිසරණක් නැහැ. ඔවුන්ට වෙනත් දෙන්න කෙනෙක් නැහැ. ඒ අය සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා යමක් ඉල්ලගෙන ඒ තුලින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම අයට කළ යුතු පරිත්‍යාගයේ සමාජයෙන් නැත්තම් පුජ්‍යලයාගෙන් කෙරෙන්න ඕන. දැන් ඇතැම් විට කරන්නේ මොකද්ද? හුඟක් වෙලාවට බොරුවෙන් රවටන එක. එක්ක නැහැ කියලා කියනවා, එහෙම නැත්තම් දොර වහනවා, එහෙමත් නැත්තම් මොන හරි පොඩ්ඩක් කාලා බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න කියලා මේ පැමිණීම වළක්වනවා, මොනවා හරි කරලා බොරුවෙන් රවටන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අන්න එහෙම අර යැපීම උදෙසා තමන් වෙත පැමිණෙන අයට කළ යුතු පරිත්‍යාගය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න ඕන. අපහසු වෙලාවලුත් ඇති වෙන්න පුළුවන්. එහෙම දෙන්න නැති වෙලාවකුත් නැති වෙලාවට නැහැ කියලා කිව්වට කිසිම වරදක් නැහැ. නමුත් එහෙම තියාගෙන දීමේ හැකියාව තිබෙද්දිත් එහෙම කියනවා නම් ඒක වැරදි. ඒ නිසා ඒ සමාජයේ විසින් පෝෂණය වෙන එවැනි මහාන බමුණන් දුගී මගී යාචකාදීන්ට කළ යුතු සංග්‍රහය සමාජයේ පුද්ගලයා කරන්න ඕන. එහෙම නැතුව බොරුවෙන් රවටනෝ නම් මුසාවාදීන වංචේති තං පරාභවතුමකම්. ඒක පිරිහීමේ කාරණයක් හැටියට තමයි බුදුහාමුදුර අපිට පෙන්වන්න කරලා දෙන්නේ. නායක හඳුනේ අපි 6 වෙනි කාරණයට යන්න සමහර දෙමව්පියෝ ඒක මාතෘත්වයට හෝ පීතෘත්වයට අවමන් නොවේවා සමහර විට තම අඹදරුවන්ට නොදී තනිව අනුභව කෙරෙහිද සමහර විට
දුක්ඛදායක කාරණයක්. එහෙම වුණොත් එයත් පිරිහෙන කාරණයක්. මෙතෙන්දිත් අපි සමාජගත ගැටලුවක් තමයි මෙතන දකින්නේ. මේ සාමාන්‍ය ක්‍රමේ තමයි ඇති අය නැති අයට දෙන්න ඕන කියලා ගන්න. නමුත් ඒ ගුණය හැම පුද්ගලයාගේම තුල ඇත්තේ නැහැ. සමහර අය ඉන්නව සමාජයේ අපි අද ජීවත් වෙන සමාජය තුලත් බොහෝ සෙයින් ධනය තියෙනවා. නමුත් ඒ ධනයෙන් අනිත් අයට පරිත්‍යාග කරන්න කැමති නැහැ. ඒක අදිනේදා බුද්ධ කාලේ ඉඳලා ඔය අදින්න පුබ්බක වැනි වචනයක් සමාජගත වෙලා තියෙන අදින්න පුබ්බකයා වගේ කියලා. එවැනි මිනිස්සු එදත් ජීවත් වුණා. ඉතින් මෙතන කියන්නේත් ඒ වගේ පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ භුඤ්ජති සාදෝනි තම්පරා භවතෝ මුඛං. එතකොට පහූත විත්තෝ පුරිසෝ විත්ත කියලා කියන්නේ ධනෙටනේ. එතකොට පහූත විත්ත කියලා කියන්නේ හුඟක් ධනෙ තියෙන මිනිස්සු ඉන්නවරට. ඒ මොන ධනෙද කියන එක තවත් විස්තර කරනවා. සහිරඤ්ඤෝ සභෝජනෝ රන් රිදි මුතුමැටි ආදියත් භෝජනේ භවභෝග සම්පත් ආදී වශයෙන්ුත් බොහෝ දේවල් තියෙනවා. නමුත් කොච්චර ධනෙ කොච්චර සම්පත් තිබුණත් ඒකෝ භුඤ්ජති සාධුනේ. මොකද්ද කරන්නේ? ඒකෝ භුඤ්ජති. තනිවම මේ සියල්ල අනුභව කරනවා. නැත්තම් පරිභෝජනය කරනවා. අන්න එහෙම කරනවා නම් යම් කෙනෙක් ඒකේ පුද්ගලයාගේ පිරිහීමේ ලක්ෂණයක් කියලා මෙතන පින්නුම් කරන්න. ඉතින් අපි දකිනවා මේක සමාජයේ දැන් මේ හොඳම අවස්ථාව තමයි පසුගිය කාල පරිච්ඡේදය ගත්තාම මේ අර කොරෝනා වෛරසය තුලින් හුඟක් මිනිස්සු අසරණ වුණා. ඒ අසරණ වෙච්ච වෙලාවේ විවිධ ආයතන මගින් පුද්ගලයන් විසින් ඒවට පිළිසරණ වුණා. විවිධ ක්‍රම වලින් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලා ඒකට පිළිසරණ ලබා දුන්නා. ඔය අතරේ කොච්චර ධනවතුන් හිටියද කිසිම පරිත්‍යාගයක් කරන්නට. ඒව දන්නේ නැති අය වගේ තමන්ගේ පාඩුවේ තමන්ගේ ගෙවල් වලට වෙලා හිටිය අයට යම් පරිත්‍යාග කරන්න හැකියාව තිබුණා. නමුත් එහෙම පුරුද්දක් නැහැ. ඒකෝ භුඤ්ජති. තමන් හම්බ කරගත්තේ තමන්ට කන්නේ කියන හැඟීම තුල ඕන් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක බෞද්ධ ක්‍රමේ නෙමෙයි. බුදුදහමේ තවත් තැනක පෙන්눔 කරනවා දත්වාජ භුත්වාජ යථානුභාවං අනින්දිතෝ සංගමුපේතිඨානං කියලා. තමන් හම්බ කරපු දේ දත්වා දෙන්නත් ඕන. භුත්වා පරිභෝජනය කරන්නත් ඕන. අන්න එහෙම කරන පුද්ගලයා තමයි නිന്ദා නොලබ දිව්‍ය ලෝකෙට යනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙකම අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්න ඕන. තමන්ටම තමන් හම්බ කරගත්තයි කියලා තමන්ම කන සිරිතක් නෑ තනියම. ඒක බෙදා හදාගෙන සාමූහිකව නැති අයට දීලා දිය යුත්තන්ට දීලා පරිත්‍යාගශීලීව ජීවිතේ ගොඩනගා ගන්න එක තමයි මෙතන අපට උගන්වන වැදගත්ම කාරණේ. දෙන්න හුරු වෙච්ච දෑතක් තියෙනවනම් ලබන ආත්මෙටත් ඒ හුරුව යන. ඒක හරි අමාරු කාර්යයක්. ඒ වුණත් කළ යුතුමයි. දෙන දෑතක් තියෙනවනම් සතුටු. ඉතින් අපේ නායක හඳුනේ අපි 7 වෙනි කාරණයට යන්න මේ මතය කියන මේ යම් මත්වීමක් ඇති මේ සමාජයක් ඉන්නවා. මේ මත්වීම ඊටම භයානකයි. මෙතන කියන්නේ අපි ප්‍රතඥ මිනිස්සු හැටියට බාහිර කරුණු පදනම් කරගෙන අපි ඒක විදිහට මත්වීමකට නැත්තම් ඒකෙන් උද්දාමයටපත් වීමක් තමයි මෙතන සඳහන් කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේත් පෙන්눔 කරන්නේ ඒ මිනිස්සුන්ගේ මනසට දැනෙන යම් යම් කරුණු පදනම් කරගෙන ඕන් ඒක ප්‍රමාණයට වඩා ඉහළින් කල්පනා කරනවා. ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම් පරාභවතෝ මුඛා. දැන් මේකේ කරුණු හැටියට මෙතන දක්වන්නේ ජාතිත්තද්දෝ. අපි ජාතියෙන් ඉහළම ජාතිය නේ. ඉහළම ජාතිය තමයි අපි අනිත් අය ඔක්කොම පහත් අය කියලා කල්පනා. ධනත්තද්දෝ ධනය පැත්තෙන් කල්පනා කළා මට තමයි ගොඩක් ධනෙ තියෙන්නේ. අනිත් කාටවත් නෑ. අනිත් අය බොහොම දුප්පත් අය. මම තමයි ඉහළ මට්ටමකින් ධනෙ පිළිබඳව කටයුතු කරන්නේ. ඊළඟට ගොත්තත්තද්දෝ ගෝත්‍රය තමන්ගේ වංශය ඉහළම වංශයේ කුලයේ પરම්පරාව අපි තමයි. ඉහළම වංශයේ ඉන්නේ අපි. ඒ නිසා මෙන්න මේ වගේ කරුණු පදනම් කරගෙන මිනිස්සු තමන් මහා ඉහළින් සලකනවා වගේම අනිත් පැත්තෙන් අනිත් අය පහත් කොට සලකනවා. අර තවත් තැනක දක්වන අත්තුක්කංශන පරවම්බන කියලා නේ. හැම වෙලාවෙම තමන් උසස් කොට සලකනවා අනිත් මිනිස්සු පහත් කොට සලකනවා. ඉතින් මේ ස්වභාවය මිනිස් సంతානය තුල පවතින දෙයක්. ඉතින් ඒ නිසා මෙන්න මේකේ වරද තමයි මෙතන පෙන්වුම් කරන්නේ. මොනම හේතුවක් නිසාවත් මිනිස්සෙකුට මේ බාහිර කරුණු පදනම් කරන උසස් තත්වයක් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ අර
ජච්චා භසලෝ තියෙන ජච්චා හෝති බ්‍රාහ්මනෝ කිය මිනිස්සුන්ගේ කරන කටයුත්ත ක්‍රියාව අනුව තමයි උසස් පහත් කියන එක තේරුම් වෙන්නේ. මේ බාහිර කරුණු ධනය, කුලය, වංශය, પરම්පරාව ඔය එකක්වත් පදනම් කරගෙන මිනිස්සුන්ට එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒවයින් උද්දාමයටපත් වෙලා තඤ්ඤාතින් අතිමඤ්ඤේති. අනිත් අය විතරනේ තමන්ගේ ඥාතීන් පවා ඉක්මවලා ඉහළින් ඉන්න කල්පනා කරනවා නම් විශේෂත්වයකින් සිහිපත් කරනවා නම් තම්පරා භවතු මුකං ඒක පිරිහීමේ දොරටුවක් ඇටියට බුදුහාමුදුරු දේශනා කරනවා. නායක හඳුන්නේ අපි 9 වෙනි කාරණේට යද්දී මට එක වෙලාවක මේක හිතුණා 8 වෙනි කාරණේ සමාවෙන්න 8 වෙනි කාරණේට යද්දී යම් සත්වයක් පෙරපර ස්ත්‍රීන් කෙරෙහි ලොල්ද සුරා බීමෙහි ලොල් වූයේද දූ කෙලෙහි ලොල් වූයේද පරිහානියට කාරණයක් කියලා. ඒකත් අපි හුඟක් වෙලාවට සමාජය තුළ අත්දගෙන සංසිද්ධියක් මෙතන කියන්නේ. සමාජ පරිහානියට පුද්ගලයාගේ යම් යම් පැතිවලට ඇති වෙන ලොල් වීම, ඇබ්බැහි වීම කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාශේති තම්පරාභවතෝ මුඛං. ස්ත්‍රී දූර්ත වීම කියන එකට. දැන් කාන්තාවන් පසුපස යන්න ලොල් වෙච්ච පුද්ගලයා ඒකේ සීමාවක් දකින්නේ නැහැ. ඒකේ ප්‍රමාණයක් නැහැ ඔහුට. ඔහු ඒ කම්සෝය සොයාගෙන යන ගමන ඔහුගේ සම්පූර්ණ සියල්ල විනාශ කරන තත්වයට පත් කරනවා. ඒ වගේම තමයි සුරා දුත්තෝ. සුරාවෙන් දූර්ත වුණා කියලා කියන්නේ සාමාන්‍ය අපි සමාජ වචනින් කියන බේබදු තත්වයට පත් වෙලා. මේ වගේ තත්වයකට පත් වෙලා ක්‍රියා කරන මිනිස්සයා දන්නේ කොච්චර තමන්ගේ ධනය මේ වෙනුවෙන් විනාශ වෙනවද නැති වෙනවද තමන් පරිහානියට ගමන් කරනවද ඊළඟට අක්ඛදුත්තෝ කියලා කියන්නේ මේ සූදුවට පුදුම විදියට ඇතැම් මිනිස්සු යොමු වෙනවා ඒවට ඇබ්බැහි වෙලා සූදු අන්තෝ කියන වචනයෙන් සඳහන් කරන විදියට සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ පිටතර කොහෙවත් ඉන්න අය නෙමෙයි අපි ජීවත් වෙන සමාජයේ ඉන්න අය තමයි මේ. ඉත්තු දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝනරෝ ලද්දං ලද්දං විනාශේති. මේ කරුණු තුනටම ඇබ්බැහි වෙච්ච පුද්ගලයා ඔහුට සිද්ධ වෙන මූලිකම දේ තමයි ලද්දං විනාශේති. තමන් හම්බ කරන හැම දෙයක්ම ලබන දෙය විනාශ කරගන්න. ඒ කියන්නේ මේ තරම්ම භයානකයි මේ මාර්ග තුන. ස්ත්‍රී දූර්තව ඊළඟට මේ සුරාවට ලොල් වීම, සූදුවට ලොල් වීම මේවා කරුණු සමාජීය පුද්ගලයා මහා විනාශයක් කරා ගමන් කරන එක අපි දකින්නෝනේ අද සමාජයේ. ඒක හදන්නේ මේ පුරුෂ පාර්ශ්වයේ සඳහාම මේ ඔව් නෑ මේක දෙපැත්තටම අපිට ගන්න වෙනවා. මේ තිදුත්තෝ කියලා කිව්වහම ස්ත්‍රී දූර්ෂ මෙතන මේ මූලිකයනේ ප්‍රධානත්වය ගන්න එක්කලානේ ගණන් ගන්න. එයා ස්ත්‍රී දූර්ත වෙනවා වගේම ස්ත්‍රීගේ පැත්තෙන් ගත්තාම පුරුෂ දූර්ත කියන එකත් එහෙම ගන්න පුළුවන් අපිට. අනිවාර්යෙන් සමාජ කොටස්නේ. මේ පුද්ගලයා කියන අර්ථයෙන් තමයි මෙතන තියෙන්නේ හුඟක්තරට. එතකොට ඒ අනුව කවර ස්ත්‍රියකෝ පුරුෂයෙකෝ ඒ තමන් ඒ තත්ත්වයට යොමු වෙනවනම් ඒ පරිහානිය ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ අනිවාර්යයෙන් මේක පොදුයි. අපි 9 වෙනි කාරණයට යන්න අවසරයි. තමාගේ භාර්යාවන් හේතු කොටගෙන නොසතුටු යමෙක් වෛශ්‍යාවන් කෙරෙහි දක්නාක් ලැබෙහිද පරිස්ත්‍රීන් කෙරෙහි දක්නා ලැබේද එය පිරිහීමේ දොරටුවක් විදිහට සඳහන් කරනවා. පරාභව සූත්‍රයේ දක්වන කරුණු හතර එකත් අපි සමාජය තුළ බොහොම අත්දැකින කාරණයක්. පෞල් සංස්ථාව බිඳ වැටිලා බොහොම අරුබුද පැන නැගිලා අපි බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ලස්සන ලෝකේ නැත්නම් ලස්සන පවුල විනාශ වෙන්නේ මේකෙන් තමයි. බුදුහාමුදුරුවෝ ඒක බොහොම හොඳින් දේශනා කරනවා. සේහිදාරේ සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතෝ මුඛං. දැන් බලන්න සාමාන්‍ය සමාජ සම්මත ක්‍රමයක් තියෙනවා. සම්මත ක්‍රමයේ තමයි පුජ්‍යලන් දෙන්නෙක් අතර ස්ත්‍රී පුරුෂ වශයෙන් ඇතිවන විවාහය. විවාහය කියලා කියන්නේ ලොකු බැඳීමක්, කිවිසුමක්. විවාහයට අත්සන් කරන්නේ ඒක නෙනේ. නීත්‍යානුකූලව ඒක අත්සන් කරලා තමයි බඳිනවා කියන එකනේ කියන්නේ. බැඳහම ඒ බන්ධනයක් නේද එතකොට. ඒ බැඳීම තියෙනවා. ඒක ශක්තිමත් කරන්න තමයි නීත්‍යානුකූලව අත්සන් කරලා සාක්ෂිකරුව දාලා මේකේ තරම් ප්‍රබල බන්ධනයක් මේක. ඉතින් එහෙම බැඳලා ඒ අය ගිවිස ගන්නවනේ. තමන්ගේ ස්වාමියා හැටියට අනිත් එක්කෙනා තමන්ගේ භාර්යාව හැටියට මෙතෙන් සිට ඉදිරියට ජීවිතාන්තය දක්වාම කටයුතු කරනවා කියන බන්ධනය තමයි උතන තියෙන්නේ. නැත්තම් ඒ තීරණයට නිගමනයට එළඹෙන එක.
නමුත් සමාජයේ තියෙන එකනේ සේදාරේ සන්තුට්ඨෝ. මේකෙන් මේ තමන්ගේ විවාහ කරගත්තු භාර්යාව හෝ ස්වාමියා හෝ ඒ අයගෙන් සතුටු වෙන්නේ නැතුව කියන එකයි මේ කියන්නේ. අසන්තුට්ඨෝ කියන එක තමයි සංධිය වෙලා තියෙන සන්තුට්ඨෝ කියලා. එතකොට සේහි ධාරේහි සන්තුට්ඨෝ වීසියාසු පදිස්සති. ඊළඟට මොකද කරන්නේ? වෛශ්‍යාවන් කරා. ගණිකාවන් හොයාගෙන යනවා. වෙන වෙනත් ස්ත්‍රීන් කරා එහෙම නැත්නම් පුරුෂයන් කරා මේ පුද්ගලයෝ ගමන් කරනවා. එතකොට ඒකින් සිද්ධ වෙන්නේ මොකද? දිස්සති පරදාරේසු. පරදාර සේවනය කියන තත්වයට ඒ පුද්ගලයා ගමන් කරනවා. එතකොට ඒක පිරිහීමේ ලක්ෂණයක්. ඉතින් අපි සමාජය තුලින් දකින්න අපේ මුලින් කිව්ව විදිහට අපේ පෞද්ගල සංස්ථාව දෙදරා යන්නේ මේක මහා ප්‍රබල සමාජ අභියෝගයක් වෙලා තියෙනවා. දැන් බලන්න හරිම බොහොම වැදගත් දෙයක් තමයි මේ විවාහ ජීවිතයේ ආරම්භයනේ. බොහොම සතුටින් බොහොම ප්‍රියශීලීව ආරම්භ කරනවා. ඒ ආරම්භ කළ කාලයක් ගත වීමේදී ඒක වෙනස් වෙලා යනවා. දෙදරා යනවා. ඒ යෑමේ ප්‍රතිඵලයක් තමයි මෙතන මේ දේශනාවෙන් සඳහන් කරන විදිහට පුද්ගලයාගේ මේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ පෞද්ගල සංස්ථාව බෙදෙන විතරක් නෙමෙයි සමාජ අපකීර්තියට ලබලා ඒ දරුවන්ටත් ඒකේ මහා ගැටලු වලට මුහුණ දීලා සමාජ පරිහානියක් එතන මහා දීර්ඝකාලීනව ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේක අපි හුඟක් කතා කරේ දෙයක්. නමුත් ඉතින් මේ බුද්ධ දේශනාවේ මේක පෙන්වුම් කරනවා සමාජ පරිහානියට හේතු වෙන පෞද්ගල සංස්ථාව බිඳවැට බරපතල කාරණයක් තමයි මේ විදියට අන්‍යෝන්‍ය අමුසැමියන් වශයෙන් ඔවුනොවුන් ඉක්මවා කටයුතු කිරීම ඉතාමත්ම නරකයි කියන එක තමයි මෙතන පැහැදිලි කරලා දෙන්නේ. මකා පිරිසිදු කළ නොහැකි කැලලක් තමන්ගේ ජීවිතේ පරිහානියට ලක් වෙන්න පුළුවන් කියලායි අපේ සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ වගේම අපේ නායක හඳුරු ඉතාම හොඳින් පැහැදිලි කරා මේ කාරණේ. මෙන්න මේ කාරණේ 10 වෙනි කාරණේට අපේ නායක හඳුන යන්න අවසරයි. මේ සමාජ කතිකාවතක් වුණා. එක වෙලාවට කෙනෙක් තර්ක කරා සමාජ මාධ්‍යවල ඔහුගේ පෞද්ගලික ජීවිතයට එබිකම් කරන්න එපා. ඔහුගේ විවාහය යන ඔහුගේ පෞද්ගලික අයිතියකි. ඔහුගේ වයස ඒකට බාධාවක් නෙවෙයි කියලා. සමාජයේ කිසියම් තැනක මේ කොළොන් තොටින් ආපු මේ පණිවිඩේ සමාජයේ ගම්දනව් කරා පියඹන්න ගත්තා. ඒ නිසා හැබැයි පිරිහීමට ලක්ෂණයක් කියලා අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ පරාභව සූත්‍රය දේශනා කරද්දී නායක හඳුනගෙන අවසරයි මට මේ ප්‍රශ්නේ යොමු කරන්න. ඉක්ම ගිය යෞවන වයස් ඇති පුරුෂ තෙම තිඹිරි පළවැනි තන ඇති ලැදරියක සරණ පාවාදී ඒද ඇයට තරුණ පුරුෂයෙකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රිහි නොනිදාද ඒ කරණේ පිරිහීමට කාරණේ වන්නේ කියලා. හොඳ මහත්තයා මෙතනත් අර අපි මුලින් කිව්වා වගේ මේ සමාජයේ දක්න ලැබෙන එක්තරා කාරණයක් තමයි මෙතන කියන්නේ සමාජ සම්මත නීති රීතිය තමයි විවාහ වෙන දෙපළ ඊට සුදුසු වයසේ පසු වෙන්න ඕනේ. ඒ විවාහ වෙන දෙපළ ඊට ගැළපෙන වයස් සීමාවන් තුළ පසු වෙන්න ඕන. දැන් මෙතන කියන්නේ අතීත යොබ්බනෝපෝසෝ මේ යෞවනත්වයේ අතීතයට ගිහිල්ලා. ඒ කියන්නේ එතන මේ පුද්ගලයා යෞවන බව තරුණ බව ඉක්මවා ගිහිල්ලා ගිහපේ කෙනෙක්. එයා ගේනවා මොන වගේද ආනීති දෙම්බරුත්තනින්. අර මේ වහන්ත මාත්‍ය සඳහන් කර විදියට තිඹිරි පළවැනි මේ පයෝදර ඇති කියන එක මේකෙන් අදහස් කරන්නේ මේ බොහොම ලාබාලවියෙක්. ලාබාලවියේ කෙනෙක් විවාහයට ගන්නවා. එහෙම ගත්තාම මේක ගැළපෙන්නේ නැහැ. ඒ ගැළපීම නැහැ කියන එක මෙතන දේශනාවෙම සඳහන් කරනවා. මේ පුද්ගලයා නිසා ඒ කාන්තාව සතුටු වෙන්නේ නැහැ. වයස්ගත පුද්ගලයෙක්. ඒ නිසා මොකෝ වෙන්නේ? ඔහුට මේ භාර්යාව පරිස්සම් කරන්න වෙනවා. ඒ මොකෝ අනිවාර්යයෙන්ම මේ භාර්යාව තම ස්වාමි පුත්‍රයාගෙන් සතුටු නොවන නිසා අන් පුරුෂයන් කරා යෑමේ ඉඩකඩක් මෙතන තියෙනවා කියන එක මෙයා දකිනවා. ඒ නිසා තස්සා ඉස්සා න සුපති. මෙයාට කරන්න තියෙන ලොකුම රාජකාරිය තමයි මේ භාර්යාව රකින්න එක. මෙතන හරි ලස්සන කියමනක් මෙතන තියෙන්නේ. තස්සා ඉස්සා න සුපති. මෑට කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නිදා ගන්න නැතුව ඉන්නේ. නසුපති කියන්නේ යාට නිින්දක් නැහැ. නිින්ද ගිය අතරේ මෙයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වීද කියන බය තමයි තියෙන්නේ. දැන් අපිට මේකට හොඳම උදාහරණයක් තියෙනවා අපේ අන්ධභූත ජාතකේ. ජාතක පොතේ එන අන්ධභූත ජාතකෙත් අර සූදුවෙන් දිනන්න ඕනකම නිසා මව් කුසේ ඉඳලා මේ රැකගත්තු කාන්තාවක් තමයි මේ ආරක්ෂා කරගෙන ඉඳලා මේ මහලු බමුණා විවාහ කරගන්නේ. අන්තිමට එයාට ඒක ප්‍රතිඵල මේ පිටම හම්බ වෙනවා. ඉතින් අන්න ඒ වගේ නුසුදුසු විවාහය කියන එක
සමාජයට මහ පීඩාවක් වෙනවා. ඒ කියන්නේ සමාජ සාර ධර්මات එක්ක ලොකු ගැටලුවක් එතන ඇති වෙනවා. පුද්ගල පිරිහීමක් එතන තියෙනවා. ඒ නිසා අර සමාජ සම්මත ක්‍රමය අනුව විවාහයට නම් සුදුසු නිසි වයස් පැමිණිච්ච අය ගැළපෙන පුද්ගලයෝ දෙන්නෙක් තමයි විවාහය සිද්ධ වෙන්න ඕනේ. නැතිනම් මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකත් අර මහත්මයා කලින් කියපු විදිහට දෙපැත්තටම පොදුයි. අපි 11 වෙනි කාරණයට යන්න සූදානම්. දයාබර ප්‍රේක්ෂක ඔබට ඔන්න අපේ සමහර අපේ සාමාන්‍ය ගෙවල් වල පුරුෂ මූලික සමාජයක් මේ ලංකාවේ තියෙන්නේ. පුරුෂයාගේ නමින් පියාගේ නමින් පීතෘ මූලික සමාජයක්. පියාගේ නමින් තමයි වාසගම යන්නේ. හැබැයි එහෙම වාසගම ගියාට සමහර විට පියා ගෘහ මූලිකයා වුණාට පියා හැබැයි මුළු ගෙදරම පාලනය කරමින් වස්තු ධන ධාන්‍ය ආදී විනාශ කරේ නම් ඒ ගෙදර පිරිහෙන්නේ කියලා කාරණයක් අපට ඇහෙනවා. මේ 11 වෙනි දහම් කාරණේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරවම අපේ නායක හඳුනගෙන විමසා බලමු. නායක හඳුනේ මේ කිසියම් විශේෂ වූ කාරණයක්. මෙතෙන්දී වසන්ත මහත්මයා සඳහන් කරන්නේ මේ වසන්ත මහත්මයා කියපු විදිහටම ගෙදර ප්‍රධානියෙක් ඉන්නවා. ප්‍රධානිය කියන්නේ සම්මත ක්‍රමයට වඩා ඇතැම් විට මේක වෙනස් වෙනවා. සමහර ගෙදරවල සිය බලය අතට අරගෙන ධනෙ වේදම් කරණියව අයිතිකාරය හැටියට පුරුෂයා ඇතැම් විට කටයුතු කරනවා. සමහර තැන්වල පුරුෂයා ඔය යමක් හම්බ කරනවා වගේ හල්ලා දෙනවා විතරයි. කාන්තාව තමයි ඒ සියල්ල බහරගෙන ප්‍රධානත්වය අරගෙන විය පැහැදම් කරන්නේ. අනිත් සියලුම කටයුතු කරන්නේ කාන්තාව. මේ දෙන්නගෙන් කොයි එක්කෙනා වෙන්නත් පුළුවන්. මෙතන කියන්නේ මේ දෙන්නගෙන් කොයි එක්කෙනා හරි ගෙදර ප්‍රධානිය හැටියට කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් මේ ධනෙ විනාශ කරනවා නම් ඒතන දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වා පිතාදිසං ඉස්සරේ යස්මින් ඨපාපේති තම් පරාභව තෝමුක. මෙතන කියන්නේ අර ඉත්ති සොණ්ඩින් ස්ත්‍රී සොඬ වෙනවා කියලා කියන අදහස් කරන්නේ ස්ත්‍රී දූර්ත කියන වචනයකට. ඒක පුරුෂයාගේ පැත්තෙන් ගන්න පුළුවන්, අනිත් කාන්තාවගේ පැත්තෙන් ගන්න පුළුවන්. ඒ වගේ ධනෙ වැලිමින් විසිරවල දාන්නේ විකරණේ. එතකොට මේ தත්වෙන් Tamanට හම්බ වෙන වස්තුව ධනය මුදල නිකාන් නිකරුණේ විසිරවල දානවා නම් විනාශ කරනවා නම් ඒක පුරිසං වාපිතාදිසං. ස්ත්‍රියක් වෙන්නත් පුළුවන්, පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. ඉස්සරියස්මින් ටපාපේති. එහෙම එක්කෙනාට ගෙදර ප්‍රධානත්වයේ දුන්නොත් තම්පරාභවතෝ මුකං ඒක පිරිහීමේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා කියන එක තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. සමහර විට නායක හඳුනේ පුරුෂයා විසින් ගෙන යන ව්‍යාපාරයේ ලාභය සහ සියල්ල අතිරික්තය ලබා දෙන්නේ බිරිඳට. හැබැයි බිරිඳ තමන්ගේ අත්නෝමතික විදියට වියපියදහම් කළා අවසානයේ ව්‍යාපාරේ වැටෙනවා. හැබැයි අවසානයේ චෝදනාවක් දෙන්නේ පුරුෂයාට වෙන්නත් පුළුවන්. මේක දෙපැත්තටම එන්න පුළුවන්. සමහර තාම සාර්ථක වෙච්ච ව්‍යාපාර අපි දුටුවා. එහි සමහර විට මෙන්න මේ තමන්ගේ අධිපතිත්වයේ සහ ප්‍රවේශමක් නැතිකම විනාශයට මුල වුණා. පරිහානියට මුල වුණා. මේ දහම් කාරණේ අපි තේරුම් ගන්නමු අපේ ජීවිතේට ගලපා ගනිමින්. අපේ නායක හඳුනේ අවසන් කාරණේට අපට යන්න අවසරයි. ඒ ශාස්ත්‍රීය ಜಾති ඇති අල්ප භෝග මහා තෘෂ්ණායත්තේ වනාහි තමා සතුටු හෝ තමාට නොලැබෙන අනුන් සතු හෝ රාජ්‍ය ප්‍රාර්ථනා කරේද ඒ පිරිහීමට කාරණා. මේක මේ දවස්වල මේ මැතිවරණ කාලෙත් නිසා අපිට ගලපා ගන්න. ඇත්ත වශයෙන්ම මේක අපි සමාජයත් එක්ක ගලපලා බලනකොට පේනවා මිනිස්සුන්ගේ සිත්වල තියෙන ඇතම් කල්පනාවන් තමයි මෙතන කියන්නේ. ඒ පුද්ගලයා බලාපොරොත්තු වෙන තත්වයත් එක්ක ඔහුට ගැළපීමක් තියෙනවද කියන එකයි. දැන් මේ කියන්නේ අප්ප භෝගෝ මහා තන්නෝ කත්තියේ ජායතේ කුලේ සෝචරජ්ජම් පත්තයති තම්පරාභව තෝමුකං කියලා. මෙතන අප්ප භෝගෝ කියලා කියන්නේ මුදල් නෑ. සල්ලි තියෙන බොහොම ටිකයි නැත්තම් තමන්ගේ හැකියාව ආර්ථික ශක්තිය බොහොම අඩුයි. මහා තන්නෝ. නමුත් තෘෂ්ණාව තියෙන මහ ඉහළින්. ධනයක් නෑ මොකක්ද කරගන්න තරම් හැකියාවක් නෑ. ආශාව තෘෂ්ණාව මහා විශාලයට ඒ පුද්ගලයා තුල තියෙනවා. කත්තියේ ජායතේ කුලේ. හැබැයි මෙයා ඉපදිලා තියෙන ක්ෂත්‍රීය කුලේ. ඒ කියන්නේ ක්ෂත්‍රීය කුලේ කියන්නේ ගේ වෙනකොට ඉහළ මට්ටමක තියෙන කුලයක් නේ. එතකොට සමාජ සම්මතයේ ඉහළයි කියලා වැදගත් කියලා සම්මත කුලයක තියෙන්නේ. එතකොට එහෙම පුද්ගලයා කල්පනා කරන තමන්ගේ ධනය ගැන කල්පනා කරන්නේ තණ්හාව වැඩි. ඒ නිසා මෙයා කල්පනා කරනවා මම ක්ෂත්‍රීය. ක්ෂත්‍රීය කියන්නේ රාජ්‍යයට හිමිකම් ගැන. රජ වෙන්නේ ක්ෂත්‍රියෙක් කවදා හරි. ඒ නිසා සෝච රජ්ජම් පත්තේති. මෙයා ක්ෂත්‍රියෙක් වෙච්ච නිසාම එයා ප්‍රාර්ථනා කරනවා මට රජකම ලැබෙන්න.
මම රජකමට උරුමකම් කියන කෙනෙක්. ඇයි ඒ කලේ? මහා තණ්හාව. එයාට මහා තණ්හාවක් තියෙනවා. නමුත් එතෙන්ට යන්න තරම් එයාට හැකියාවක් වත්කම මොකක්කම නැහැ. තියෙන්නේ තෘෂ්ණාව විතරයි. තෘෂ්ණාවෙන් රජකම ලැබෙන්න ඕන කියලා කල්පනා කරලා ඒ සඳහා කටයුතු කරනවා. එතකොට කවදාවත් ලබා ගන්න බැරි දෙයක් නේ යාට. එහෙම ওই තත්ත්වෙ ඉඳගෙන. ඒ නිසා අන්න එහෙම කල්පනා කරලා කටයුතු කරන පුද්ගලයා තම්පරාභවතෝ මුකං එයා පිරිහෙන පුද්ගලයෙක් කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. අපි නායක හඳුනේ කිසියම් කෙනෙකුට යම් ආසයක් කැමැත්තක් තියෙන්න පුළුවන්. ඊටාම දින්දු මට්ටමේ සිටියාට ඔහුට ප්‍රාර්ථනාවක් ඉලක්කයක් ඔහුගේ ඉලක්ක පොතේ තියෙන්න පුළුවන් මා මෙවැනි ව්‍යාපාරික අයිතිකරුවෙක් වෙනවා. ධනාත්මක චින්තනය කියලා අපි සංවිධා අපේ මේ ප්‍රේක්ෂකයන්ට ඔබ මනෝවිද්‍යාවේ ධනාත්මක චින්තනය පිළිබඳව කතා වෙනවා. මේ කාරණාත් එක්ක මේ කාරණිය මහත්මයා මෙහෙමයි දැන් අර අදිෂ්ඨානයේ බලාපොරොත්තු කියන්නේ මේ මෙතන නෙමෙයි මේ ඊට වඩා වෙනස් ඒ සම්පූර්ණයෙන් දැන් බුදුහාමුදුරුවෝත් එහෙමනේ බුදුහාමුදුරුවෝත් ගියේ බුද්ධත්වයේ කියන මහා ඉහළ තත්වයක් බලා පහළ මට්ටමක ඉඳලා ඉහළට ගිය ගමනක් බුදුහාමුදුරන්ටත් තියෙන ලෝකේ සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝ ධනවත්තුත් ඒ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි දන්නවා මෙතන මේ ගාථාවෙන් සඳහන් කරන අපභෝග මහා තණ්හාව. මෙයාගේ තියෙන මහා තෘෂ්ණාදික ආශාවක්. මේ තෘෂ්ණාදික ආශාව පදනම් කරගෙන මේ බලාපොරොත්තු වන නිසා තමයි අර මෙයාට තියෙන මූලිකම සුසුකම වංශේ විතරයි. ධනෙකුත් නැහැ. නමුත් අධික තෘෂ්ණාවකුත් තියෙනවා. තෘෂ්ණාවෙන් යුක්තව කටයුතු කරන්න ගිහිල්ලා තමයි මෙයා මේ අපහසුතාවයට පිරිහීමටපත් වෙන්නේ. නැත්නම් මේ ඉලක්කයක් ඔස්සේ අරමුණක් ඔස්සේ මම මේ ඉලක්කයට යනවා කියන අදිෂ්ඨානයක් තුළ යනවා නම් මේක වරදක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝත් ඒ ක්‍රමයට තමයි ගියේ. අපේ නායක හඳුරු ඉතා හොඳින් මේ කාරණේ පැහැදිලි කරා. පරාභව එහෙම නැත්නම් පිරිහීම අපේ ජීවිතවල කොතරම් කොයි වෙලාවෙ කොයි ආකාරයෙන් කොයි ස්ථානයකයිද කියලා අපට කියන්න බෑ. ඒ නිසා ප්‍රවේශමෙන් අපේ ජීවිතේ කළු පැල්ලමක් නැතුව ගත කරන්න ඕනේ. සමාජයයි අපිට මේ අපි කියන්නේ ලේබල් කරන්නේ. එතකොට අපි පිරිහීමට ලක්වන්නේ සමාජයෙන්. එතකොට අපි පිරිහීමට ලක් වෙන කාරණා වළක්වාගෙන සමාජය ඉතා තැහැමි යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒ තමයි සතුට. සමහර විට මේ ලෞකිකත්වයේ ඉතා හොඳින් ගත කරන කෙනාට ලෝකෝත්තර මාර්ගයට යන්න ඉතා පහසු වෙනවා. ඒ නිසා කෙත සම්පූර්ණ කර ගැනීම තමයි සම්පූර්ණයෙන් වෙන්න ඕනේ. මා විශ්වාස කරනවා අද අපිට මේ දහම් පණිවිඩය ලබා දෙන්නට තාම තමන්ගේ කාලය ශ්‍රමය වටිනාම දැනුම අපේ මේ හරිදේ ටීවී නාලිකාවේ මැදිරියට වැඩම කරපු අපගේ පින්වත් නායක ස්වාමින් වහන්සේට ස්තුතිපූර්වකව පුණ්‍යානුමෝදනා කරන මෙවැනි දහම් කාරණා තවදුරටත් හෙළ සංස්කෘති වැඩසටහනින් ඔබට දායාද කරන්න අපට හැකියාව ලැබෙයි. අපේ නායක හඳුරු ඒ සඳහා පෙනී සිටිනවා. උන්වහන්සේට ශක්තිය ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා කියලා හෙළ සංස්කෘති වැඩසටහනින් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සදහම් පුණ්‍ය වූ සංකල්පනාව ගැන ඔබේ අදහස් අපට කියන්නකෝ. හරිදේ ටීවී ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුතුව ගාල්ල දුරකථන ඇමතුමක් දෙන්න 077 321 39 66. අපි නැවතත් මෙවැනි සදහම් සාකච්ඡාවක් වගේම හෙළ සංස්කෘතියේ පූර්ණ වූ ඔබේ ජීවිතයේ හැඩගස්සන සාකච්ඡාවකින් හමු වනතුරු ඔබට නිරෝගිමත් සුවබර ඊටාම යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබට දිගාසිරි වේවා ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.